morning. Subodhayasanak Veva. Welcome to the Open Day program of the BSc degree of the Faculty of Natural Sciences of the Open University of Sri Lanka. අපි සියලු දෙනාම ඔබව සාදරයෙන් පිළිගන්නවා විවෘත දිනය වෙනුවෙන් විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ ස්වභාවික විද්‍යා අධ්‍යයන අංශය මගින් මෙහෙවනු ලබන අපි ඇත්තටම දන්නවා ඔයගොල්ලන් විවිධාකාර පසුබිම් වලින් ඇවිත් ඇති විවිධාකාර ප්‍රශ්න ඇති මේ පාඨමාලාව ගැන දැනගන්න අපි ඇවිත් ඉන්නේ ඇත්තටම අද පීඨාධිපතිතුමා ඇතුළු හැමදෙනාම මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. අපි actually we have all gathered here today including the Dean of the Faculty of Natural Sciences and the senior staff of the Faculty of Natural Sciences to help you all with these various problems. I know that some of you have come from different A-level results and may have followed different subject streams in the A-levels. And I know that some of you have gathered qualifications to various sittings of the A-level exam, and maybe you might be facing financial difficulties. You might be employed somewhere, and you want to do a degree during within that employment also, and things like that. So what we are actually gathered here to help you with the BSc registration process. අපි දන්නවා ඔයගොල්ලන් විවිධාකාර පසුබිම් වලින් ඇවිල්ලා ඇති විවිධාකාර උසස් පෙළ ප්‍රතිඵල බැලුවොත් විවිධාකාර ඇති ඔයගොල්ලන්ගේ එතකොට විවිධ කීප වතාවකදී වෙන්නේ නැති ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල ඔයගොල්ලන් එකතු කරගෙන තියෙන්නේ මේ උපාධිය සඳහා යොමු වීමට ඒ වගේම සමහරවිට ඔයගොල්ලන් මේ වෙද්දී මොනවා හරි රැකියාවක නියුතු වෙනවා ඇති වෙනත් ආර්ථික ප්‍රශ්න ඇති ඒ හැම දෙයකම අපි අද ඔයගොල්ලත් එක්ක කතා කරලා ඒ හැම දෙයකම විසඳුම් දෙන්න තමයි අපි පීඨාධිපතිතුමන් සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් මෙතනට රැස් වෙලා ඉන්නේ. So we'll for the today's session actually this is the we'll see the program outline. So after this welcome introduction, Dean of the Faculty of Natural Sciences will be address the gathering. And then there will be a small video presentation prepared on the setting up of the Natural Sciences, Faculty of Natural Sciences. And after that, there will be a demonstration of online application to guide you on how to do the application submission and all. And another video on scholarships, what are the kinds of financial assistance available in the OUSL. And after that, you'll be having interactive sessions with the heads of the departments. And they will introduce you about themselves, and you will be able to ask certain even the subject specific questions from the heads of the departments and also from the senior staff of the university. අපි ඇත්තටම අපේ වැඩසටහනේ පෙළගැස්ම තමයි මෙතනින් ඔයගොල්ලන් දකින්නේ. අපි මෙතනින් පසුව අපේ පීඨාධිපතිතුමන්ගේ කතාවට අහුම්කම් දෙමු. ඊට පසුව අපි වීඩියෝ පටයක් පිළියෙල කරලා තියෙනවා අපේ විද්‍යාපීඨය නැත්නම් ස්වභාව විද්‍යාපීඨය සම්බන්ධයෙන් කොහොමද එහි වැඩ කටයුතු සිදුවන්නේ කියලා. ඊට පස්සේ තවත් කුඩා වීඩියෝ පටයක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න කොහොමද ලියාපදිංචි කිරීම සඳහා ආයුධම් පතක් යොමු කරන්න කියලා. අපි දන්නවා ඔයගලන්ට ඒ සම්බන්ධ ගැටලු ඇති. ඊට පස්සේ අපේ සුබසාධක සංගමයේ අධ්‍යක්ෂකතුමා ජනක කුරුපාරච්චි මැතිතුමා සූදානම් වෙලා ඉන්නවා. ඔබට තියෙන ආර්ථික පහසුකම් මොනවද? ආර්ථික අපහසුතාව මැද්දේ කටයුතු කරන අයට කොහොමද අපි ආර්ථික පහසුකම් සලසන්නේ කියන එක කියන්න. ඊට පස්සේ අපි එකිනෙකාට හොඳින් අදහස් උමාරු කරගන්න පුළුවන් වෙන විදිහකට දෙපාර්තමේන්තුව නැත්නම් අංශ ප්‍රධානීන් අධ්‍යයන අංශ ප්‍රධානීන් සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් ඉන්නවා අපි ළඟ එකතු වෙලා එයාලගෙන් පුළුවන් ඔයගලන්ට තියෙන ප්‍රශ්න යොමු කරලා ඔයගලන්ට තියෙන ඒගොල්ලන්ගෙන් ඒවට විසඳුම් ලබා ගන්න. So I think it is time to listen to the Dean of the Faculty of Natural Science. සිසුදරුවනි දෙමාපිය ඔබ අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා විද්‍යාපීඨ විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාපීඨය මගින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන විද්‍යාවේදී උපාධිය පිළිබඳ විවෘත දිනේ
එකයි. ඇත්තටම මුලින්ම මම ස්වභාවික විද්‍යාපීඨයේ පීඨාධිපති වශයෙන් ඔබලාට කියන්න කැමතියි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්තරා එක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පාලනය වෙන එක් විශ්වවිද්‍යාලයක්. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් අයත් වෙනවා. ඒ 17න් එක් විශ්වවිද්‍යාලයක් තමයි විවෘත විශ්වවිද්‍යාලය. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ ඉතාමත්ම වෙනස්කමක් තියෙනවා අනිත් සියලුම විශ්වවිද්‍යාල 16ට වඩා. ඒක තමයි ඔබලාට මෙම විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතාම වැඩි. පළවෙනි එක තමයි ඔබලා රැකියාවක් කරමින් සිටිනවා නම් රැකියාවක් කරමින් ඒ අවශ්‍ය ඉඩකඩ හදා ගනිමින් ඔබලාට උපාධිය කිරීමේ හැකියාව තියෙනවා. දෙවනුව තමයි ඔබලාට ඔබලාගේ මුදල් පසුම්බියට අවශ්‍ය විදිහට සකසාගත හැකි විදිහට අවශ්‍ය පාඨමාලා අඩුවෙන් හෝ වැඩියෙන් ලබාගෙන උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාව. තුන්වෙනිව තමයි මෙම අපේ විද්‍යාවේදී සහ විද්‍යාවේදී විශේෂවේදී උපාධිය සඳහා මූලික සුදුසුකම වෙන්නේ උසස් පෙළ S3ක්. ඒ වගේම S3 අවශ්‍ය නම් වාර දෙකකදී ඒ සුදුසුකම් සපුරා ගත්තම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි කරන විශේෂම වෙනස අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වැඩිය. කොටින්ම කිව්වොත් එහෙම අපේ විවෘත විශ්වවිද්‍යාලයට ඉසෙට්කෝ බේසිස් කරගෙන ළමයි බඳවා ගන්නේ නැහැ. අපි උසස් පෙළ ප්‍රතිඵල මත තමයි ළමයි බඳවා ගන්නේ. ඉතින් ඔබලා අහයි ඇයි මෙහෙම කරන්න කියලා. මේ විදිහට අපි වෙනස්කමක් කරන්න කියලා. වෙනස්කමක් කරන්නේ ඇත්තටම 1980 විශ්වවිද්‍යාලය ආරම්භ කරේ ඇත්තටම ලයිෆ් ලොන්ග් ලර්නින් කියන සංකල්පය මත. ඒ කියන්නේ තමන්ට වෙලාව ලැබෙන පරිදි තමන්ට අවශ්‍ය අතට තිබෙන මුදලට සරිලන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාලයට සමාන වූ උපාධියක් ලබා ගැනීමේ හැකියාව දැන් ඔබට තියෙනවා. දැන් ඔබලා අද ඇවිල්ලා තියෙන්නේ ඒ ගැන විතර ලබා ගැනීමට. ඉතින් අපි කියන්නම් ඔබලාට කොහොමද ඒක මේවා කරන්න කියලා ඉස්සරහට අපේ පාඨමාලා දැන් වැඩමුළුව යනකොට ඔබලාට තේරෙයි කොහොමද කළ යුත්තේ කියලා. ඉතින් අපි විවෘත විශ්වවිද්‍යාලය ගැන කිව්වොත් එහෙම අපේ ස්වභාවික විද්‍යාපීඨය අවුරුදු 35ක් පරණයි. ඒ වගේම අපි ඉතාම සතුටින් කියන්නේ මෙම විද්‍යාවේදී උපාධියත් ඒ තරමටම පරණයි. ඉතාමත්ම පැරණි ශ්‍රී ලංකාවේ සහ සියලුම ලෝකයේ තියෙන සියලුම විශ්වවිද්‍යාල ඉතාමත්ම ඉහළින් පිළිගන්න උපාධියක් තමයි අපි ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබලා සතුටු විය යුතුයි. විවෘත විශ්වවිද්‍යාලයට පැමිණිලා විශ්වවිද්‍යාල ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වෙන ඔබලා. ඒකින්ද ඒකට අවශ්‍ය විස්තර ලබා ගැනීමට ඔබලාට අද පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඒ වගේම මම කියන්න කැමතියි මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ගැනීම සඳහා අපි භාවිතා කරන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය. ඒ කියන්නේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල වගේ දේශනවලට හැමදාම අනිවාර්යෙන් සහභාගී විය යුතු කියලා නීතියක් නැහැ. දේශනවලට 80%ක් සහභාගී වුණ නැත්නම් විභාගෙ ෆේල් වෙනවා කියලා නීතියක් නැහැ. ඒ වගේම දේශනවලට සහභාගී වීම අනිවාර්ය නෙවෙයි. ඊට අමතරව ඔබලා ලියාපදිංචි වෙච්ච දවසේම අපි ඔබලාට ලබා දෙනවා මුද්‍රිත පොත්. ඒ අදාළ පාඨමාලාවට අදාළ ඒකට සමගාමීව මුද්‍රිත පොත් අපි ඔබලාට ලබා දෙනවා. ඔබලා ඒක භාවිතා කරලා අවශ්‍ය නම් දැන් ගොඩක් වෙලාවට 2021 22 අවුරුද්දෙත් අපේ දේශන අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ බොහොමයක්ම මාර්ගගත ක්‍රමයෙන් මගින් ඔන්ලයින් ක්‍රමයෙන් මගින්. ඒ කියන්නේ ඔබලාට ගෙදර ඉඳන් දේශන වලට සහභාගී වීමේ හැකියාව තියෙනවා. හැබැයි අපේ සමහර විෂයන් තියෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පරිගණක විද්‍යාව සහ උද්භිද විද්‍යාව. ඒ විෂයන් වල
ප්‍රායෝගික ක්‍රියාකාරකම් කළ යුතුව තිබෙනවා. එම ප්‍රායෝගික ක්‍රියාකාරකම් නම් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒකට අපි ඊටාත්ම පහසු විදියට ඉඩපස්ථා සලසලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒ හින්දා ඒ ගැන විස්තර වැඩිපුර කියන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව ඊටාත්ම වැදගත් දේ තමයි අපි අපේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මුළු ශ්‍රී ලංකාව පුරාම පැතිරිලා ගිහිල්ලා තියෙනවා අධ්‍යයන ජාලයක්. ඒ වගේම ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඒ වගේම අධ්‍යයන මධ්‍යස්ථාන තියෙනවා 19ක්. ඒ සියලුම ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ අධ්‍යයන මධ්‍යස්ථාන වලදී ඔබලට අවශ්‍ය විභාග කටයුතු වලට වාඩි වීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල ඔබලට අවශ්‍ය ප්‍රායෝගික කටයුතු ප්‍රායෝගික පරීක්ෂණ කර ගැනීමේ හැකියාව තියෙනවා. කොළඹට සහ නාවලට එන්න අවශ්‍යම නැහැ. ඉතින් ඒ හින්දා ඒ පහසුකම ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක නැති ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට පමණක් ආවේනික වූ ලක්ෂණයක්. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා මෙම විවෘත දිනේදී ඔබලාට තියෙන ගැටලු දෙමාපියන්ට සහ සිසු දරුවන්ට සියලුම ගැටලු මෙම වැඩමුළු අවසානයේදී निराकरණය කරගත හැකි වෙයි කියලා. ඉතින් ඒක හින්දා මම ඔබලගෙන් ඉල්ලන්නේ අවශ්‍ය විදිහට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වැඩසටහන අවසන් වෙනකොට ප්‍රශ්නෝත්තර වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහන ඕනෑම ප්‍රශ්නයක් ඔයගලන්ට අහන්න පුළුවන්. ඒ හින්දා මම විශ්වාස කරනවා ඔබලා අපේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සුභාග්‍ය විද්‍යාපීඨයේ විද්‍යාවේදී පාඨමාලාව පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති කරගන්නයි කියලා. මීටත් අමතරව තව විශේෂ දෙයක් තියෙනවා අපේ විද්‍යාවේදී පාඨමාලාව තුල. ඒක තමයි ඔබලා පටන් ගන්නකොටම එක්තරා විෂයකට කොටු වෙන්නේ නැතුව මේක ඇවිල්ලා විද්‍යාවේදී කියන්නේ අපි කිව්වොත් එහෙම ලොකු පරාසයක් තුර රැඳී පවතිනවා. ඔබලා අවුරුදු 3ක් හෝ 4ක් ඉවර වෙලා උපාධියක් අරගෙන සමාජයට ගියාම විද්‍යාවේදී උපාධියේ තියෙන වටිනාකම ඉතාමත්ම ඉහළයි. උදාහරණයක් වශයෙන් ඔබලට ගුරුවරයෙක් විය අවශ්‍ය නම් ඉතාමත්ම ලේසියෙන් මේ අපේ මූලික සුදුසුකම් භාවිත කරලා ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක හින්දා මම හිතන්නේ දැන් ලංකාවේ මේ විද්‍යාවේදී උපාධිය ලබා දෙන විශ්වවිද්‍යාල තියන්නේ ඉතාම අල්පව. නම් වශයෙන් කිව්වොත් එimhe කොළඹ, පේරාදෙණිය, යාපනය සහ රුහුණ සහ විවෘත විශ්වවිද්‍යාල. ඔය විශ්වවිද්‍යාල පහේ පමණයි විද්‍යාවේදී කියන උපාධිය ලබා දෙන්නේ. ඒ හින්දා ඔබලා සතුටු විය යුතුයි මෙම විද්‍යාවේදී කියන උපාධිය ලබාගෙන උපාධිය ලැබුණායින් පස්සේ ඔබලට හිතා ගන්න පුළුවන් මොන පැත්තටද ඔයගලන් යන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා ඔබලා මෙම විවෘත දිනේදී ලොකු වාසියක් ලබා ගනී කියලා. ඔබලට තියෙන निराකරණය ගැටලු සියලුම දේවල් निराකරණය කරන්න ඔබලා සුබ දවසක්. වාසියක් ලබා ගැනීම යනු ජීවිතයේ සුවිශේෂ සම්දිස්ථානයක්. ඒ ඔබ වැනි බොහෝ දෙනෙකුගේ තිබෙන සිහිනයක්. එම සිහිනය සැබෑ කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන එහි පළමු පියවර තැබීමටයි ඔබ දැන් සැරසෙන්නේ. ඔබගේ ජීවිතේ නව මාවතකට නොයසේ නම් නව ඉසව්වකට ගෙන යාමට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වීම ඔබ දුරදක්නා නුවණින් ගත් තීරණයක් බව ඔබටම දිනක පසක් වනු නොඅනුමානයි. අද ඔබ පැමිණි මෙන්ම පෙර අප වෙත පැමිණි උපාධි අපේක්ෂකයන් දහස් ගණනක් පසුගිය වසර 35කට වැඩි ඉතිහාසයක් තුළ උපාධිධාරීන් හැටියට මේ රටට දායාද කිරීමට හැකිවීම අපි සනිටුහන් කරන්නේ මහත් අභිමානයයි. ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන BSc උපාධිය සෙසු ජාතික විශ්වවිද්‍යාල වලින් ලබා දෙන උපාධිය හා සම මට්ටමකයි පවතින්නේ. එම නිසා රැකියා හෝ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වලදී අපගේ BSc උපාධියට සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් වගේම සමාන පිළිගැනීමක් ලැබෙනවා. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අන් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලට වඩා විශේෂත්වයක් දරනවා. එමෙන්ම විවෘත හා දුරස්ථ අධ්‍යයන ක්‍රමවේදයේ ඔස්සේ ලෝකයේ ප්‍රථම වරට විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ඉදිරිපත් කළෙත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යාපීඨය මගින්. එම නිසා අප ප්‍රමුඛ හා සුවිශේෂ පීඨයක් බවට පත් වී තිබෙනවා.
ස්වභාවික විද්‍යාපීඨය අධ්‍යයනාංශ 6කින් සමන්විතයි. එනම් උද්භිද විද්‍යා අධ්‍යයනාංශය, සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශය, රසායන විද්‍යා අධ්‍යයනාංශය, භෞතික විද්‍යා අධ්‍යයනාංශය, ගණිත අධ්‍යයනාංශය සහ පරිගණක විද්‍යා අධ්‍යයනාංශය වශයෙන් විද්‍යාවේදී උපාධි පාඨමාලාවට අමතරව පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළු තවත් බොහෝ අධ්‍යයන වැඩසටහන් රාශියක් ස්වභාවික විද්‍යාපීඨය මගින් මෙහෙයුම් ලබනවා. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ ශිෂ්‍යයා හා ගුරුවරයා නිරන්තරයෙන්ම හමුවීම අත්‍යවශ්‍ය නැහැ. ගුරුවරයා විසින් පිළියෙල කරන ලද ඉගැන්වුම් සම්පත් භාවිත කරමින් තමන්ට කැමති ස්ථානයක සිට හැකි අවස්ථාවක ස්වාධීනව ශිෂ්‍යයන් ඉගෙනීමේ ක්‍රියාවලිය යෙදෙනවා. විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ භාවිත වන්නේ බහුමාධ්‍ය ඉගැන්වුම් සම්පත්. මුද්‍රිත අධ්‍යයන නිබන්ධන වලට අමතරව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හා අන්තර්ජාලය පාදක කරගත් බහුවිධ ඉගැන්වුම් ක්‍රමයක් ඔබේ පහසුව සඳහා යොදාගෙන තිබෙනවා. විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ විෂයන් අධ්‍යයන මට්ටම් 3කින් සංවිධානය කරලා තිබෙන්නේ. ඔබ අපොස උසස් පෙළ විද්‍යා විෂයන් 3කින් සමත් නම් ඔබට හැකියාව ලැබෙනවා 3 වෙනි මට්ටමට, ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ පළමු මට්ටමට කෙලින්ම ලියාපදිංචි වීම. ඔබ විද්‍යාවේදී විශේෂ පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ලියාපදිංචියෙන් පසු 3 වෙනි මට්ටමේ සහ 4 වෙනි මට්ටමේ එනම් විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සහ දෙවනි වසරේ ඔබ දක්වන දක්ෂතා හා කුසලතා මතයි ඔබට වඩා සුදුසු විෂය ක්ෂේත්‍රයක මේ විශේෂ විද්‍යාවේදී පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න අවස්ථාව ලැබෙන්නේ. විද්‍යාවේදී උපාධි පාඨමාලාව සඳහා පාඨමාලා ගාස්තු වශයෙන් ඔබට ගෙවන්නට සිදුවන්නේ දැරිය හැකි මුදලක්. එය වෙනත් විදේශ උපාධි හා සසඳා බැලීමේදී ඔබට වැටහෙවි කෙතරම් අඩු ප්‍රමාණයක්ද කියලා. ශිෂ්‍යයන් සඳහා මීට අමතරව මහපොළ සහ වෙනත් ශිෂ්‍යාධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. සමහරක් ලියාපදිංචි වීමේදීම ක්‍රියාත්මක වන අතර සමහරක් තමාගේ කුසලතා මතයි පිරිනැමීම සිදුවන්නේ. විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ විෂයන් සම්බන්ධ ඇගීමේ කටයුතු අවස්ථා දෙකක් තුළදී සිදුවන්නේ. ඔබ පාඨමාලාව හදාරන අතරතුරදී ඇගීම් කීපයක් තිබෙනවා. ඒවා ඔබේ සිද්ධාන්ත දැනුම පිළිබඳව හා ප්‍රායෝගික දැනුම පිළිබඳව වන්නට පුළුවන්. ඒ සමගම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ඇගීමකුත් තිබෙනවා. විද්‍යාවේදී උපාධි පාඨමාලාවේ මුහුණට මුහුණලා කරන අධ්‍යයන කටයුතු හා අගයීම් කටයුතු විවෘත විශ්වවිද්‍යාලයේ සතු ප්‍රාදේශීය මධ්‍යස්ථාන ජාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් හරහා සිදු කරනු ලබන්නේ. එනම් කොළඹ, නුවර, මාතර, අනුරාධපුර, මඩකලපුව, යාපනය, බදුල්ල, කුරුණෑගල සහ රත්නපුරය වශයෙන්. ඒ නිසා ඔබට ඔබේ සමීපතම ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ වෙත ඒ සඳහා සම්බන්ධ වන්නට පුළුවන්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන ක්‍රමවේදය අනුගමනය කළත් ඔබට පර්යේෂණ කටයුතු වල නිරත වීමට අපේක්ෂාවක් තිබේ නම් ඒ සඳහා ඔබට අවස්ථාවක් තිබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සිදු කරන ඒ දුරස්ථ විවෘත අධ්‍යාපන ක්‍රමය කෙසේද යම්කිසි පුද්ගලයෙක් සමාජයේදී තමන්ගේ පර්යේෂණ කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය ඒ අඩිතාලම යොදන්නේ කියලා. නමුත් මට මතකයි මීට අවුරුදු 10කට පෙර මා විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපන කටයුතු කරද්දී සෑම විෂයක් සඳහාම කරන ඒ ප්‍රායෝගික සැසිවලිනුත් ඒ වගේම අවසන් වසරේදී මා විසින් සිදු කළ මැලේරියාව පිළිබඳ සිදු කරන ලද අවසන් වසර ඒ පරීක්ෂණ කටයුතු වලිනුත් ලැබූ පන්නරය දෙස් විදෙසි මා සමග කටයුතු කළ අනිකුත් විද්‍යාඥවරුන් සමග කටයුතු කිරීමේදී මා කිසිසේත් දෙවෙනි තැනට පත් නොකළ බවට මට දැඩි විශ්වාසයක් තියෙනවා. විෂය දැනුම මෙන්ම ඒට සමගාමී කුසලතා, විශේෂයෙන් මෘදු කුසලතා දියුණු කිරීමද ස්වභාවික විද්‍යාපීඨය මගින් සිදු කරනවා. විෂයානුබද්ධ ක්‍රියාකාරකම් මෙන්ම විෂය සමගාමීව
විවිධ සංගම් ආදී තුළින් සිසුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. විවෘත විශ්වවිද්‍යාල ජීවිතයේ සතුටින් හා සුන්දර මතක සටහන් සමග ගත කිරීමට මේ තුළින් ඔබට අවස්ථාව උදා වෙනවා. එසේම සියලු දෙනාටම යෝග්‍ය හා නිදහස් එමෙන්ම සාමකාමී අධ්‍යයන පරිසරයක් පවත්වා ගැනීම සඳහා සිසු විනය පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ඔබ විද්‍යාවේදී උපාධිය සමත් වීමත් සමගම ඔබට තවදුරටත් අධ්‍යයනය සඳහා එනම් පශ්චාත් උපාධි අධ්‍යයනයන් සඳහා අවසානයේ ආචාර්ය උපාධියක් තෙක්ම ඉදිරියට යාමට දේශීය විශ්වවිද්‍යාල මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල දොර විවර වන බව අපි ඔබට සතුටින් මතක් කරනවා. දක්ෂතාවය, හැකියාව, කැපවීම, නොපසුබස්නා වීරිය, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවෙන් සමන්විත දැනුමින් පරිපූර්ණ අද්විතීය විද්‍යාවේදී උපාධිධාරියෙකු ලෙස ඔබ මෙම පීඨයෙන් පියමන් කරනු දැක්ම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. This video is going to outline financial supports available to you during your time at the Open University of Sri Lanka. OUSL caters for diverse community of students in terms of educational background, age, gender, and from different geographical backgrounds. Let's look at what services are available to the Students' Welfare Division. First, administration of financial assistance services, overseas grants, foreign funded scholarships, administration and maintenance of temporary residential facility, students' canteen, carry out students' disciplinary and inquiries, administration of students' social, cultural, aesthetic and extracurricular activities, conducting elections and administration, providing facilities for students' union, facilitating students' loans such as concessional computer loans, hotline facility to provide necessary information for ODL students, granting permission for activities such as fund collections and printing faculty or society t-shirts. Let's see what are the scholarships and bursaries available for OUSL undergraduates. We have 4 main scholarship schemes. First one is Mahapola Scholarship. Second is the University Bursary. Third, the Enhancement Bursary. And the fourth one is Enrollment Bursary. Your application to each of these scholarships will evaluate under different criteria. This table summarizes some of the main requirements for each scholarship schemes. For example, to apply for Mahapola Scholarship, you should be in level 4 or above, and you should have GPA 2 or more, and your annual gross family income should be less than 300,000, and this award is minimum 8,000 rupees per year, and the age limit is you should be below 30 years, and this is only one-time payment. In the case of university bursaries, you should have more than 2 GPA, and your income should be less than 500,000, and this award is 50% of tuition fee for the particular year. There's no age limit, and this is only 2-time payment. To apply for enhancement bursary, you have to have completed 27 credits by the time of application, and there's no limit for family income, and this award is 10% in the first year, 20% in the second year, and the 30% in third year of
tuition fees. And here also there's no age limit, and this is also once per academic year. In the case of enrollment bursary, we only consider your participation in continuous assessments and compulsory activities, and the family income should be less than 400,000, and this award is 50% of tuition fees in the first academic year, and there's no age limit, and this payment also only once in the first academic year. So likewise, if you fulfill these requirements, then you can submit your application to Students' Welfare Division. To apply for a scholarship, first you need to get an application form for each scholarship scheme. You can collect this from the Student Welfare Division, or you can download it from the OUSL website. Second, you have to get an income certificate from your Grama Niladhari. Once you are ready with these documents, you can submit your application to the Welfare Division. So, if you are interested for more information, please contact Students' Welfare Division. So let's meet our heads of the departments. First, head of the Department of Botany, Dr. Chaturika Karunanayaka, and then head of the Department of Chemistry, Professor R. Senthilnidhi, and head of the Department of Computer Sciences, Ms. Iresha Aryasinghe, head of the Department of Mathematics, Deepika Siriwardana, head of the Department of Physics, Dr. Vijanaka Fernando, and head of the Department of Zoology, Dr. Kitsiri Jayawardena. I think we have some of these members in our session today. I think Dr. Chaturika, it's time to meet our students. සුබ උදෑසනක් මම ආචාර්ය චාතුරිකා කරුණානායක උද්භිත විද්‍යා අංශයේ අංශාධිපතිනිය. If you have any problems related to botany, you can ask me during the question and answer session. ඔබට උද්භිත විද්‍යාව විෂය සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් උපාධිය කරගෙන යෑමේදී ඒ පිළිබඳ මොන හරි ගැටලු මාත් එක්ක निराකරණය කරගන්න පුළුවන් ප්‍රශ්න උත්තර වේලාවේදී. Thank you, Dr. Chaturika. I think Dr. Vijanaka is also here. සුබ උදෑසනක් මම ආචාර්ය විජානක ප්‍රසන්ත ප්‍රනාන්දු. විතරම අපේ භෞතික විද්‍යා අංශයෙන්ුත් විශාල විෂයන් ප්‍රමාණයක් මෙම උපාධිය සඳහා ප්‍රදානය කරනු ලබනවා. විශේෂයෙන් මම මේ මූලික හඳුන්වීමක් හැටියට කියන්න කැමතියි. අපේ level 3 වලදී අපි විෂයන් තුනක් ඉදිරිපත් කරනවා: general thermal physics, basic electromagnetism, waves in physics කියන ප්‍රධාන විෂයන් තුන. ඒ වගේම level 4 වලදී කියන්නේ second year වලදී modern physics, electronics, optics, mathematical methods for physics කියන ඒ විෂයන් හතර අපි ඉදිරිපත් කරනවා භෞතික විද්‍යා අංශයෙන්. ඊළඟට පස්වන පියවරේදී level 5 වලදී අපි විශාල විෂයන් ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒතර ඔයගොල්ලන්ගේ කැමැත්ත පරිදි ඒ පස්වන මේ අවස්ථාවේදී විෂයන් තෝරා ගන්න පුළුවන්. ඊට අමතරව අපි විශේෂ වේදී උපාධියක් ප්‍රදානය කරනු ලබනවා. BSc honors in physics, කියන්නේ විශේෂ වේදී භෞතික විද්‍යාව උපාධියක් ප්‍රදානය කරනු ලබනවා. ඔබට අවශ්‍ය යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන්න සූදානම්. Thank you. Thank you, Dr. Vijanaka. I think Ms. Deepika Siriwardana is also here. Ms. Deepika, it's over to you now. Ms. Deepika. Dr. Hector Jayawardena, I think Dr. Hector Jayawardena is also here. Not there are representatives from each department. I think Dr. Lahiru Vijayanayaka from chemistry can answer the questions related to chemistry. Right? අපි රසායන විද්‍යා අංශයේ අංශාධිපතිතුමා මේ
සමගම යන සමාන්තර සැසියට සහභාගී වෙනවා දමිළ භාෂාවෙන් මෙහෙයවන. ඒ නිසා අපි රසායන විද්‍යා අධ්‍යයන අංශයෙන් ආචාර්ය ලහිරු විජේනායකයන් සහ ආචාර්ය තෙල්මා බේසිංහයන් අපි සමග එකතු වෙනවා මෙහිදී. ඔයගලන්ට රසායන විද්‍යාව සම්බන්ධ තියෙන ගැටලු ඔවුන් හමුවේ ඉදිරිපත් කළ හැකි. ආචාර්ය කිත්සිරි ජයවර්ධනයන් වෙනුවෙන් වෙනත් සත්ව විද්‍යා අංශයේ වෙනත් ආචාර්යවරුන් සහභාගී වෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් එන ගැටලු අපේ හමුවේ තබන්න අපිට පුළුවන්. එතකොට අවශ්‍ය වෙලාවට ඒ සම්බන්ධ ගැටලු निराකරණයට පිළිතුරු ලබා දෙන්න. අපි මේ සමගම මම හිතනවා අපි ප්‍රශ්නෝත්තර වටේ සඳහා යොමු වුණා නම් හොඳයි කියලා. ඔයගලන්ට තියෙන ප්‍රශ්න අපි දැන් මෙතන 408 දෙනෙක් සහභාගී වෙනවා. ඒ නිසා මම හිතනවා අර hand raise කියන option එක use කරලා අත ඔසවීම සම්බන්ධ සලකුණ කියන එක යොමු කරලා පුළුවන් ඔයගලන්ට තියෙන ප්‍රශ්න යොමු කරන්න. නැත්නම් අපිට ලබා ගැනීමේ අපහසුාවක් තියෙයි. අපිට ගොඩක් සහභාගීත්වයක් අද තියෙන නිසා. මට සමෝදි මැඩම් මේ ලෙවල් වලට ෆිසික්ස් ICT කම්බයින් මැත්ස් කරපු අයටත් ඇප්ලයි කරන්න පුළුවන්ද? ඔව් මේ සැරේ අපි ඒ ඔප්ෂන් එක අපි ඔයගොල්ලන්ට දීලා තිනවා. ෆිසික්ස් කම්බයින් මැත්ස් ICT කරන කට්ටියට කරන්න පුළුවන්. හැබැයි විෂයන් විදියට ඔයාලට කරන්න පුළුවන් තියෙන්නේ මේ level 3 වලදී pure maths, applied maths, physics සහ computer science කියන subject හතර තමයි. Thank you sir. Okay. Excuse me sir. Sir. ඔව් කියන්නේ. සර් මට දැනගන්න පුළුවන්ද ගොඩක් අය කිව්වා ඕපන් යුනිවර්සිටි එකට ගියාම අවුරුදු ගාණක් කල් යනවා කියලා 2017 බැච් එකක් තවම third year first semester second semester වගේ යන්නේ කියලා. එතකොට ගොඩක් කල් යනවද? දැන් මෙහෙමයි. දැන් ඒක මම අර මුලින් පටන් ගන්නකොට මගේ කතාවේදී මම කිව්වේ ඕගොල්ලන්ට අවශ්‍ය පරිදි හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට අධ්‍යයන පාඨමාලා කොච්චර දීර්ඝ කාලයක් යනවද කියලා. අපේ පැත්තෙන් බැලුවොත් එහෙම අපි අවුරුද්දකට ඕගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ඩිග්‍රියක් ඉවරනකොට ඕගොල්ලන් earn කරන්න ඕන ක්‍රෙඩිට් 90ක්. හරි? එතකොට ක්‍රෙඩිට් 90ක් කියන්නේ පළවෙනි අවුරුද්දේදී ක්‍රෙඩිට් 30ම කරලා ක්‍රෙඩිට් 30ම පාස් වෙලා දෙවෙනි අවුරුද්දේ ඒ 30 පාස් වෙලා තුන්වෙනි අවුරුද්දේ 30 පාස් වුණාම මැතමැටිකලි ඔයාලට අවුරුදු 3න් ඉවර වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක සමහරු ඉතින් රැකියාව කරනකොට මුලින්ම ක්‍රෙඩිට් කිය ගන්නේ නැහැ අඩුවෙන් අරගෙන එතකොට අඩුවෙන් ගත්තම ඉතින් කාලේ දික් වෙනවා. මොකද ක්‍රෙඩිට් 90 සම්පූර්ණ කරන්න කාලේ වැඩියෙන් යන නිසා. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ මේ අපි කොන්වොකේෂන් එක තිබ්බා ගිය නොවැම්බර් 2 වෙනිදා එදත් අපේ අවුරුදු 3න් එළියට ගිය ළමයි සෑහෙන ගණනක් හිටියා එතන. ඒක ඔයා අතේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අතේ ඔයගොල්ලන්ට පළවෙනි සැරේ ක්‍රෙඩිට් 30ම අරගෙන ඔක්කොම පාස් වෙලා යන්න දෙනවා නම් අවුරුදු 3න් වාටිවත් ගිහින් ඉන්න පුළුවන්. හා සර්. එතකොට සර් ස්පෙෂල් සිලෙක්ට් කරගද්දි කොහොමද බලන්නේ? මෙහෙමයි. ස්පෙෂල් එකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි මෙතන ස්පෙෂල් කියන එක 2+2 කියන ක්‍රමයේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි අවුරුදු දෙක. ඒ කියන්නේ level 3 and 4 දෙකම common subject තමයි කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. අවුරුදු දෙක අවසානයේදී ඔයාගේ GPA එක 3.00 සහ තව පොඩි අවශ්‍යතා ටිකක් තියෙනවා. AS BS ටිකක් තියෙන්න ඕන. ඒක තිබ්බම දෙවෙනි වසර අවසානයේදී ඔයාට ස්පෙෂල් රික්වෙස්ට් කරන්න පුළුවන් ස්පෙෂල් ඩිග්‍රියට මට මාව අනියුක්ත කරන්න කියලා. සබ්ජෙක්ට් 5ක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් 6 ඕනෑම අංශයකින් ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒක අවුරුදු දෙක අවසානයේදී ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල දිහා බලලා තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. අදුම ගානේ GPA එක 3.00 තියෙන්න ඕන. හරි සර්. එතකොට සර් තව අර ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වගේ ඒවා කරද්දී දැන් කොවිඩ් එකත් එක්ක ඔන්ලයින් ලෙක්චර්ස් කරන්න වෙන්නේ. ඒතර දැන් ප්‍රැක්ටිකල් වගේ ඒවා කරද්දී ආපහු යුනිවර්සිටි එකට ඇවිල්ලා කරන්න ඕනේ නැත්නම් වීඩියෝස් පේනලා ප්‍රැක්ටිකල්ස් කවර් කරනවා. මේ සැරේ දැන් අපි පළවෙනි අවුරුද්ද දැන් ගිය අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් එකේ දැන් විභාග ඔක්කොම අපි තිබ්බා. තියෙනවා දැන් ලබන මාස පටන් ගන්නවා. දෙවෙනි සෙමෙස්ටර් එකේ අපි පටන් ගත්තා ප්‍රැක්ටිකල් ඔන් සයිට් ප්‍රැක්ටිකල්ස්. මොකද අපි විශ්වාස කරනවා දැන්ටත් ප්‍රායෝගික පරීක්ෂණ කරනකොට ඇත්තටම හොඳටම කරන්න පුළුවන් ඔන් සයිට් ඒවා තමයි කියලා. ඉතින් ඒ හින්දා අපි දෙවෙනි සෙමෙස්ටර් එකේදී මේ සැරේ අපි සමහර සබ්ජෙක්ට් තියෙන ඒ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට ඒක වෙනස් වෙනවා. සමහර සබ්ජෙක්ට් වල දවස් 3ක් ඔන් සයිට් කරනවා, දවස් 2ක් ඔන්ලයින් කරනවා. සමහර සබ්ජෙක්ට් සම්පූර්ණයෙන්ම ඔන් සයිට් විතරක් කරනවා. සමහර සබ්ජෙක්ට් තියෙනවා සම්පූර්ණයෙන්ම ඔන්ලයින් කරනවා. අන්න ඒ විදිහට තමයි අපි මේ අවුරුද්ද යන්නේ. ලබන අවුරුද්දේ අපි කොවිඩ් එකට අනුව මොකද 2021 22 පටන් ගන්නකොට කොවිඩ් එක තත්ත්වය අනුව තමයි අපි ඒක තීරණය කරන්නේ.
එතකොට මේ දැන් එහෙම කරොත් එහෙම දැන් කල්යන්න නැති වෙන්නේ නේද සර් මේ ප්‍රැක්ටිකල් වලටම ඔන් සයිට් කරන්න ඕනේ නෑ ඒ දාලා තියෙන වෙලාවල් ටික ඒක එහෙමම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් විදිහටම සමාසිකයක් අපි ඒ කියන්නේ සෙමෙස්ටර් එකක් සති 15ක් විදිහට තමයි අපි ගණන් ගන්නේ. ඔව් සර්. ඒ කියන්නේ දැන් එක්සෑම් ඔන්ලයින් තියන්න උනොත් අර ගවර්න්මන්ට් යුනිවර්සිටි වගේ ඔන්ලයින් තියලා හරි අවුරුදු 3න් ඉවර කරනවා. ඔව් ඒ ගැන හැකයක් ඇති කරගන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි මොකද ඊළඟ අවුරුද්දේ ළමයි ගන්න ඕනේ නේද අනිවාර්යයෙන්ම අවුරුද්දෙන් අපි කරනවා. අපි මේ කොවිඩ් ASCII වුණත් අපි ඒක කොහොම හරි ඒ ඉලක්කයට අපි ගියා. සර් ඔව් අර ගවර්න්මන්ට් යුනිවර්සිටි වල 4 year ඒ විදිහටම කම්ප්ලීට් කරනවා වගේ මේකෙත් එහෙමම කරනවා. අනිවාර්යයෙන්ම. ඕගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. මොකද ඕගොල්ලන්ට තියෙනවා ක්‍රෙඩිට් 90ක් earn කරන්න. ඔව් ඒක ඉක්මනට ඒ කියන්නේ පාස් වෙලා කරගත්තොත් අවුලක් නැහැ. ඔව්. thank you sir. රොහන් සර් මං හිතන්නේ අපි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. යා නිතරම කිව්වා ගවර්න්මන්ට් යුනිවර්සිටි වගේ කියලා. මේකත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක් තමයි. සර්ගේ කතාවෙදිත් කිව්වා මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කියලා. එහෙම නේද රොහන් සර්? ඔව් ඇත්තටම මේ මොකද මම දන්නේ ඇයි ඒ ගවර්න්මන්ට් යුනිවර්සිටි කියන අපි මේ අර සල්ලි අය කරන හින්දා වෙන්න ඇති එහෙම කියන්නේ නැත්තේ ඒ විශ්වවිද්‍යාලයක් කියලා මතක තියාගන්න. මොකද අපි සාමාන්‍යයෙන් අය කරන්නේ නිකන් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි කියමු පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා ලංකාවේ ඇති තරම් non state universities කියලා. දැන් ඒ වේ ගියාම ඇත්තටම ඕගොල්ලන්ගේ කෝස් ෆී එකෙන් තමයි සියලුම වියදම් දරන්නේ. හැබැයි අපේ විශ්වවිද්‍යාලය දැනටත් මම ඊටම සතුටින් කියන්න කැමතියි. අපේ සාමාන්‍ය වියදම් වලින් 3න් 2ක්ම දරන්නේ රජය. right 3න් 2ක් දරන්නේ රජය. ඒ කියන්නේ අපේ සියලුම ස්ථීර සේවකයන්ගේ පඩි ඔක්කොම සම්පූර්ණයෙන්ම දරන්නේ රජය. ඒ කියන්නේ ඕගොල්ලන්ගෙන් අපි සාමාන්‍යයෙන් ගන්නේ 3න් 1යි. හරි ඒ ගානින් තමයි ඔච්චර අඩු ගානකට අපිට මේ උපාධිය දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. thank you sir. සර් මේ සිලෙක්ෂන් ටෙස්ට් එක අපිට කැමති මීඩියම් එකකින් කරන්න පුළුවන්ද? මේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් අපේ නැහැ. හරි සර් thank you. excuse me sir. ඔව්. සර් මේ හොස්ටල් පහසුකම් ගැන විස්තරයක් දැනගන්න පුළුවන් වේද? ඔව් මෙහෙමයි. දැන් හොස්ටල් පහසුකම් කියන්නේ අපේ අර මේ හොස්ටල් අපේ හොඳ හොස්ටල් එකක් තියෙනවා. කොළඹ තියෙනවා, මාතර තියෙනවා, ඒ වගේම කැන්ඩි වලත් තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් අනියුක්ත කරන්නේ දවසට එන ඉදියට. මොකද අපි කියමු දවස් 5කට ඔයා කොහේ හරි දැන් අපි කියමු රත්නපුරේ කියලා. රත්නපුරේ ඉඳන් කොළඹ එනවා නම් ප්‍රැක්ටිකල් එකට සහභාගී වෙන්න කොළඹ. ඒ දවස් 5ට අපි දවස් 5කට ගණන් බලලා මම දැන් දවසට ඉතාලම සුළු ගණනක් අපි රුපියල් 50ක් ගණන් මට මතක විදියට. ඒ වගේ ඉතාලම සුළු ගණනකට දවසකට ඕගොල්ලන්ට ඒ කාමරේ ගන්න පුළුවන්. දවස් 5කට. ඒ වගේ. ඒ විදිහට තමයි හොස්ටල් ෆැසිලිටිස් අපි ඕගොල්ලන්ට සලකලා දෙන්නේ. හරි බොහොම ස්තුතියි සර්. excuse me sir. ඔව්. මට දැනගන්න ඕනේ මම මේ මෙඩිකල් ලැබොරටරි ටෙක්නීෂියන් කෙනෙක් විදියට ප්‍රයිවට් හොස්පිටල් එකක ට්‍රේනින් අවුරුදු 3ක් වගේ එහෙම වැඩ කරන්න ඉන්නේ. එතකොට මට මේ ඩිග්‍රියක් හදාරන්නත් ඕනේ මොකද ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගන්න ඕනේ හින්දා. එතකොට මට කෙමිස්ට්‍රි පැත්තෙන් තියෙන ඩිග්‍රිය ෆලෝ කරන්න සුදුසුද? ඒක මොන වගේ ඩිග්‍රියක්ද හොඳ මේ ඕපන් යුනිවර්සිටි එකේ කියලා මට දැනගන්න පුළුවන්ද? දැන් ඔයාගේ ෆීල්ඩ් එකේ හැටියට ඉතින් කෙමිස්ට්‍රි පැත්තට වැඩියෙන් සබ්ජෙක්ට් ගන්නවා නම් හොඳයි. ඒ පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය තමයි පළවෙනි අවුරුද්දේ සබ්ජෙක්ට් 3කට ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට පස්වෙනි ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්ද වෙනකොට රසායනික විද්‍යාව වැඩියෙන් ඔයාලට සබ්ජෙක්ට් ගන්න පුළුවන්. ඔව්. එතකොට කම්පියුටර් සයන්ස් පැත්තෙන් යන්න පුළුවන්ද? ඔව්. දැන් මැත්ස් කරනවා නම් ඔයා මැත්ස් කරා නම් ඔයාට බුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ පරිගණක විද්‍යාව කියන සබ්ජෙක්ට් තුන ගන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ. හරි සර් thank you. Okay.